හරි මට හිමීට හදන්නම් රෙකෝඩින් දැන් මේ අපි මේ ඉගෙන ගන්නේ හීනවන ශේෂ ක්‍රමයේ වාර්ෂික ෂය හොයන විදිය. හීනවන ශේෂ ක්‍රමයේ වාර්ෂික ෂය හොයනකොට සරල මාර්ග ක්‍රමයට වඩා මේ ක්‍රමය වෙනස්. මේ බලන්න සරල මාර්ග ක්‍රමයේදී පිරිවැය ඍණ සුන්බුන් අගය වැඩි කිරීම ෂය ප්‍රතිශතය. මේ තියෙන්නේ පුතා සරල මාර්ග ක්‍රමය. පිරිවැයෙන් අඩු කරන්නේ මොකද්ද? සුන්බුන් අගය. මෙන්න මං හීනවන ක්‍රමය ලියනවා. පිරිවැය ඍණ මොකද්ද මෙතනට එන්න ඕන? සමුච්චිත ෂය වැඩි කිරීම ෂය ප්‍රතිශතය. දැන් බලන්න මේ දෙකේ වෙනස පැහැදිලිව. සරල මාර්ග ක්‍රමයේදී පිරිවැය ඍණ සුන්බුන් අගය ඒක නියතය වෙනස් වෙන්නේ නැහැ. පිරිවැයෙන් සුන්බුන් අගය අඩු කර එන උත්තරේ ගන්න ෂය ප්‍රතිශතය. හීනවන ක්‍රමයේදී පිරිවැය ඍණ මොකද්ද? සමුච්චිත ෂය. සමුච්චිත ෂය කියන්නේ යම් නිශ්චිත දිනකට ෂය වීම වල එකතුව. ඒන උත්තරේ වැඩි කරන්න ෂය ප්‍රතිශතය. තේරුණාද හැමෝටම? දැන් මම මේ අභ්‍යාසය හදලා පෙන්නන්නම් බලා ගන්න. මම මේ අභ්‍යාසය ඉස්සල්ලාම හදලා පෙන්නනවා සරල මාර්ග ක්‍රමයට. අවධානයෙන් ඉන්න වෙන වැඩ කරන්නේ නැතුව. බලා ගන්න බෝඩ් එක දිහා. සරල මාර්ග ක්‍රමේදී පිරිවැය ඍණ මොකද්ද? සුන්බුන් අගය. ඕක තද්දට මතක තියාගන්න. සුන්බුන් අගය අඩු කරන්න. සුන්බුන් අගය 200. වැඩි කිරීම ෂය ප්‍රතිශතය කීයද අපේ දැන්? 20යිනේ. එහෙනම් මම වැඩි කරනවා 100ට 20. 1000න් 200ක් ගියාම 800යි. 800ට 120යි කියන්නේ 160. තේරුණාද හැමෝටම? මේ හීනවන ක්‍රමය නෙමෙයි. මේ මං හැදුවේ මොන ක්‍රමයේද? සරල මාර්ග ක්‍රමය. සරල මාර්ග ක්‍රමයට උත්තරේ ගත්තනම් මට එන්නේ 160යි. මට කියන්න පුතා දෙවෙනි අවුරුද්දේ ෂය කීයද? සරල මාර්ග ක්‍රමයේදී ඒත් 160යි. තුන්වෙනි අවුරුද්ද කීයද? ඒත් 160යි. හතරවෙනි අවුරුද්ද කීයද? ඒත් 160යි. හැබැයි හීනවන ක්‍රමේදී වෙනස්කම් දෙක බලා ගන්න. හීනවන ක්‍රමේදී පුතා පිරිවැය ඍණ සුන්බුන් අගය නෙමෙයි. මොකක්ද අඩු කරන්නේ? සමුච්චිත ෂය වැඩි කිරීම ෂය ප්‍රතිශතය. එහෙනම් පළවෙනි වෙනස මොකක්ද? පිරිවැයෙන් අඩු කරන්නේ සුන්බුන් අගය නෙමෙයි. මොකක්ද? සමුච්චිත ෂය. දෙවෙනි වෙනස්කම මේ ලැබෙන උත්තරේ සරල මාර්ග ක්‍රමේදී සෑම වර්ෂයකම මොනවා වෙනවද? සමානයි. නමුත් හීනවන ක්‍රමේදී වර්ෂයක් පාසා ලැබෙන ෂය වීම ක්‍රමයෙන් මොනවා වෙන්න ඕන? අඩු වෙමින් යන්න ඕන. මෙන්න මම සරල මාර්ග ක්‍රමයට හදලා තිබුණා. දැන් මම ඔයාලට හදලා පෙන්නනවා හීනවන ශේෂ ක්‍රමයට වාර්ෂික ෂය. පුතා හීනවන ක්‍රමේදී එක අවුරුද්දක හොයලා අනෙක් අවුරුදු වලට මෙච්චරයි කියලා කියන්න බෑ එකපාරට. ඇයි ඒ? ක්‍රමයෙන් අඩු වෙනවා. සරල මාර්ග ක්‍රමේ නම් එක අවුරුද්දක හොයලා අනෙක් අවුරුදු වලත් මෙච්චරයි කියලා අපිට කියන්න පුළුවන් නේ. මෙන්න හීනවන ක්‍රමය. පිරිවැය ඍණ මතක් කරන්න. සමුච්චිත ෂය මං හොයන්නේ පළවෙනි වර්ෂයේ ෂය. පළවෙනි අවුරුද්දේ ෂය හොයන්නේ. පුතා පළවෙනි අවුරුද්දේ ෂය හොයනකොට මීට පෙර වර්ෂවල ෂය ටික මෙතනින් අඩු කරන්න. පළවෙනි අවුරුද්ද නම් හොයන්නේ අපි මීට පෙර වර්ෂවල ෂය තියෙනවද ගානේ? නෑ. එහෙනම් මං ගන්නවා කීයයි කියලාද? 0යි. වැඩි කිරීම ෂය ප්‍රතිශතය 100ට 20යි. 1000න් බිංදුවක් අඩු වුණාම 1000යි. 1000ට 120යි කියන්නේ දරුවා 200යි. තේරුණාද? සරල මාර්ග ක්‍රමයට අපිට උත්තරය ආවේ කීයද? 160යි. ඒක දිගටම 160යි. හැබැයි දැන් මං අහනවා දෙවෙනි අවුරුද්දේ හීනවන ශේෂකමය ගත්තොත් කීය වෙන්න ඕන? 200ට වඩා අනිවාර්යෙන් අඩු විය යුතුමයි. මෙන්න මං දෙවෙනි අවුරුද්ද හොයනවා බලන්න. දෙවන වර්ෂය සමානයි පිරිවැය ඍණ මොකක්ද වචනේ?
සමුච්චිත ෂය දැන් මට කියන්න අපි දෙවෙනි අවුරුද්ද හොයන්න හදන්නේ ඊට පෙර වර්ෂවල ෂය වීම වල එකතු කීය 200යි මේ එකයි තියෙන්නේ 200 වැඩි කිරීම 120 1000න් 200ක් ගියාම 800යි 800ට 120යි කියන්නේ 160යි රමීෂා පැහැදිලිද තේරුණාද මට දාන්න උත්තරයක් අවුලක් නැහැනේ වේගය අවුලක් නැහැනේ දැන් හරිනේ තේරෙනවනේ මම යනවා තුන්වෙනි අවුරුද්දේ ෂය හොයන්න තුන්වන වර්ෂයේ ෂය පිරිවැය ඍණ සමුච්චිත ෂය දැන් කීයද සමුච්චිත ෂය 200යි මේ 160යි 360යි එහෙනම් මම 1000න් අඩු කරනවා 360ක් වැඩි කිරීම 120 1000න් 360ක් ගියාම 640යි 640ට 120යි කියන්නේ 128යිද බලන්න උත්තරේ 128යි දැන් ඔයාලට පැහැදිලි වුණාද නිකමට හතරවෙනි උත්තරේ බලමු හතරවෙනි වර්ෂය හතරවන වර්ෂයේ ෂය සමානයි පිරිවැය 1000 ඍණ දැන් 200යි 360යි 460යි 488ක් අඩු වෙනවා. ඇයි මේ අවුරුදු 3ේම ෂය වීම වල එකතුව මම අඩු කරා. වැඩි කිරීම ෂය ප්‍රතිශතය 120යි. 1000න් 488ක් ගියාම 512යි. 512ට 120ක් කියන්නේ 102.4යිද බලන්න. ඔව් 102.4යි. හැමෝටම පැහැදිලිද? තේරුණාද? chat එකේ දාන්නකො මොනවා හරි අවුලක් තියෙනවා නම් කාට හරි. ලක්මාලි ඔව්. සේස්මි ඔව් සර්. හා. මහේෂි තව ගානක් කරමු සර්. ඔව් මං තව ගානක් හදලා පෙන්නන්නම්. බබා ගානක් හදන්නලුනේ බබා බලා ගන්න. බෝඩ් එක දිහා බලා ගන්න හැමෝම. පිරිවැය ලක්ෂ 15යි. පිරිවැය ලක්ෂ 15යි. සුන්බුන් අගය ලක්ෂ 3යි. සුන්බුන් අගය 300යි. ෂය ප්‍රතිශතය 120යි කියලා හිතන්න. 120යි. හිමීට හදමු මාත් එක බලා ගන්න. මේ බලන්න. පළමු වර්ෂයේ ෂය සමානයි පිරිවැය ඍණ සමුච්චිත ෂය. පුතා පළවෙනි අවුරුද්දේ සමුච්චිත ෂය කීයයි කියලා අනිවාර්යෙන් ගන්න අපි. බිංදුවයි. මොකද ඊට කලින් අවුරුදු වල ෂය නැහැ. බිංදුවයි. වැඩි කිරීම 120. 1500න් බිංදුවක් ගාම 1500යි 1500ට 120යි කියන්නේ 300. පැහැදිලිද මහේෂි අවුලක් නැහැනේ මම යනවා දෙවෙනි අවුරුද්දට දෙවන වර්ෂයේ ෂය සමානයි පිරිවැය 1500 ඍණ දැන් කීයද සමුච්චිත ෂය 300යි මේ දැන්ට අවුරුද්දක් ෂය වෙලා ඒ අවුරුද්දේ ෂය ටික අඩු කරා 300 වැඩි කිරීම ෂය ප්‍රතිශතය 1500න් 300ක් ගියාම 1200යි 1200ට 120යි කියන්නේ 240යි වාර්ෂික ෂය පැහැදිලිද 240යි මහේෂි තේරුණාද මම ඊළඟ එකට right තුන්වෙනි වර්ෂය
තුන්වන වර්ෂයේ ෂය පිරිවැය 1500 ඍණ දැන් කීයද 540යි 540 වැඩි කිරීම 120 1500න් 540ක් අඩු වුණාම 960යි 960ට 120යි කියන්නේ 192යිද බලන්න කැල්වල ගහලා ඔව් 192යි ළමයි මේකේ 4 වෙනි වර්ෂයේ ෂය හොයන්න කිව්වොත් පිරිවැය 1500 ඍණ මේ තුනේම එකතුව 300යි 540යි 640යි 732යිද බලන්න අඩු වෙන්නේ මේකද බලන්න එන්නේ උත්තරේ 1500න් 732ක් ගියාට පස්සේ 668යි 668යි 66.8යි 133.6යිද බලන්න එන්නේ කැල්ලේ ගහලා ගන්න මම නිකන් හිතෙන් හැදුවේ 153යි 153.6යි ඔව් 768ක් එන්නේ 153.6යි දැන් හැමෝටම තේරුණාද තාමත් තේරෙන්නේ නැහැ කියලා හිතන කෙනෙක් ඉන්නෝ නම් දාන්න ලියා ගන්න ගාන ගාන ලියා ගන්න ලක්ෂ 13ක් පිරිවැය වූ රථයක ලක්ෂ 13ක් පිරිවැය වූ රථයක සුන්බුන් අගය ලක්ෂ 2කි සුන්බුන් අගය ලක්ෂ 2කි ලක්ෂ 13ක් පිරිවැය වූ රථයක සුන්බුන් අගය ලක්ෂ 2කි ෂය ප්‍රතිශතය 120කි ෂය ප්‍රතිශතය 120කි හීනවන ශේෂ ක්‍රමයට ෂය ගණනය කළහොත් හීනවන ශේෂ ක්‍රමයට ෂය ගණනය කළහොත් වසර 3කට පසු එහි ධාරණාගය කොපමණද වසර 3කට පසු එහි ධාරණාගය කොපමණද පළවෙනි උත්තරේ දාන්න බලන්න කවුද බලන්න පළමු වර්ෂයේ ෂය සමානයි පිරිවැය 1300 ඍණ බිංදුව අයි සමුච්චිත ෂය බිංදුවයි පළවෙනි අවුරුද්ද හීනවන ක්‍රමය 120යි 1300 120යි කියන්නේ පළවෙනි අවුරුද්දේ 260යිද බලන්න ඔයාලට 260යි දෙවන වර්ෂයේ ෂය සමානයි 1300 ඍණ දැන් සමුච්චිත ෂය පළවෙනි අවුරුද්දේ අඩු කරනවා මෙතනින් වැඩි කිරීම 120 1300 260ක් ගියාම 1040යි 208යිද බලන්න දෙවෙනි අවුරුද්ද ෂය 208යි තුන්වන වර්ෂයේ ෂය 1300 ඍණ දැන් මේ දෙක එකතුව 468 වැඩි කිරීම 120 1300න් 468ක් ගිහලා 120 බැලුවම 166.4යි දැන් මෙන්න තියෙනවා අවුරුදු 3 ෂය ටික ගාන ඉල්ලලා තියෙන්නේ ධාරණගේ සමානයි පිරිවැය ඍණ සමුච්චිත ෂය අවුරුදු 3කට පස්සේ පිරිවැය අපි දන්නවා 1300 ඍණ මෙන්න සමුච්චිත ෂය 0.4යි 14යි 12යි 13යි 1ක් අතරේ 5යි 6යි 634යි 0.4යි
උත්තරේ 665.6. ඉතාම හොඳයි. මේක තමයි උත්තරේ. දැන් හැමෝටම හීනවන ක්‍රමය පැහැදිලි නේද? right. ඉවරයක් වෙන්න මේකත් ලියා ගන්න හීනවන ක්‍රමය. පිරිවැය ලක්ෂ 18ක යන්ත්‍රයක් පිරිවැය ලක්ෂ 18ක යන්ත්‍රයක් පිරිවැය ලක්ෂ 18ක යන්ත්‍රයක් වාර්ෂිකව 120 බැගින් 120 බැගින් හීනවන ශේෂ ක්‍රමයට ක්ෂය කරයි. හීනවන ශේෂ ක්‍රමයට ක්ෂය කරයි. හීනවන ශේෂ ක්‍රමයට ක්ෂය කරයි. ශේෂ ක්‍රමයට ක්ෂය කරයි. එහි සුන්බුන් අගේ ලක්ෂ 4කි. එහි සුන්බුන් අගේ ලක්ෂ 4කි. වසර 3කට පසු එහි ධාරණගේ සොයන්න. වසර 3කට පසු එහි ධාරණගේ සොයන්න. මෙන්න මේමයි වෙන්නේ. පළවෙනි අවුරුද්දේ කියන්නේ පළමු වර්ෂයේ සමානයි පිරිවැය 1800 ඍණ හීනවන ක්‍රමයේදී අනිවාර්යෙන් අඩු කරන්න ඕනි අපි පළවෙනි අවුරුද්දේ හරි දෙවෙනි අවුරුද්දේ මොන අවුරුද්දේ ෂය හෙව්වත් සුන්බුන් නගේද සමුච්චිත ෂයද සමුච්චිත ෂයනේ පළවෙනි අවුරුද්දේ සමුච්චිත ෂය තියෙන්න බෑ එහෙනම් බිඳුවයි මෙතන ඒක දාන්න යන්න ඕනෙත් නෑ වැඩි කිරීම 120 360යිද බලන්න පළවෙනි අවුරුද්දේ ෂය ඔව් මං යනවා දෙවෙනි වර්ෂයේ ෂය හොයන්න දෙවෙනි වර්ෂයේ ෂය සමානයි පිරිවැය ඍණ දැන් සමුච්චිත ෂය කීයද 360යි මෙතන එකක් තියෙනවනේ දැන් එක අවුරුද්දක් ෂය වෙලානේ ඒ ටික එහෙනම් කියනවා මෙතනින් අඩු කරන්න 360 අඩු කරලා වැඩි කිරීම 120 1800න් 360ක් ගියාම 1440යි ඒකට 120ක් ගත්තට පස්සේ 288යිද බලන්න එන්නේ ඔව් 288යි තුන්වන වර්ෂයේ ෂය සමානයි පිරිවැය 1800 ඍණ දැන් මේ දෙකේම ෂය වීම එකතු වෙන්න ඕන 300යි 500යි 648යිද බලන්න සමුච්චිත ෂය වැඩි කිරීම 120 1800න් 648ක් අඩු කරන්න 1152 115යි 330.4ද බලන්න 230.4යි 230.4ක් වෙනවා තුන්වෙනි වර්ෂයේ ෂය ගාන ඉල්ලන්නේ මේ එකක්වත් නෙමෙයි ගාන ඉල්ලන්නේ වර්ෂ 3කට පසු ධාරණක් හැබැයි අවුරුදු 3 අනිවාර්යෙන් වෙන වෙනම හොයන්න ඕනේ ඒකට හේතුව මේක හීනවන ක්‍රමයෙන් ක්ෂය වීම අඩු වෙමින් යන්නේ හැබැයි සරල මාර්ගය දුන්නා නම් එක අවුරුද්දක ක්ෂය හොයලා අවුරුදු 3න් වැඩි කළ සමුච්චිත ක්ෂය ගන්න පුළුවන් හීනවන ක්‍රමයේදී බෑ අනිවාර්යෙන් වෙන වෙනම සෙවිය යුතුමයි ධාරණගේ සමානයි පිරිවැය ඍණ සමුච්චිත ක්ෂය පිරිවැය අපි දන්නවා 1800 ඍණ සමුච්චිත ක්ෂය මේ අවුරුදු 3 ක්ෂය වීම 4.8යි 3යි 11යි 17යි එකක් විතරේ 4යි 7යි 8යි 878.4යිද බලන්න 878.4යි උත්තරේ ගන්න 921.6ක් මේක තමයි හැමෝටම පැහැදිලිද මොනවා හරි ගැටලුවක් තියෙනවා chat එකේ දාන්න mic on කරන්න බෑ වුනේ ප්‍රශ්න තියෙනවා නම් ඉක්මනට දාන්න
ලක්මාලි ප්‍රශ්නයක් අහනවා ඇයි සර් ගාන දෙනකොට සුන්බුන් අගයක් දෙන්නේ ඉතින් සුන්බුන් අගයක් දුන්නම මොකෝ අපි ඒ දුන්නයි කියලා අපි ඔක්කොම ගන්න ඕනද අපිට රෙදි එල්ලලා තිබුණට ඇඳ ගන්න එපා සුන්බුන් අගයක් දෙන්න එපා මොකද ඒ වත්කමේ පළදායි ජීව කාලේ අවසානයේ ඒක විකුණ ගන්න පුළුවන් වටිනකමනේ දීලා තියෙන්නේ ඒක ඒ ගාණය ඒ අදාළ වත්කමේ අවසාන ශේෂය ඒක අපිට දැනුවත් කරන්න ප්‍රශ්නයක් නැහැ ඔව් අපි යනවා එහෙනම් ඊළඟ කොටසට ලියා ගන්න මාතෘකාව ෂය ගිනුම් තැබීම නන්දි මොකද කොයින් දෙකයි විතර 10යි චිකන් එක මම ගේන්න කියලා කිව්වා මට මේ දැන් ආයෙ මතක් ලියා ගන්න මාතෘකාව ෂය ගිනුම් තැබීම බබා පෙන්නන්නම් බබා තාම ඇහැරලා නැද්ද කොහෙද ඉන්නකො මං චුට්ටක් බලන්න ඕක නැත්තම් මේ හොඳටම නිදි ඇහැරවන්න කියන්නේ මෙහෙම මේ ඇහැරවන්න පුළුවන් ඊට පස්සේ පිස්සු කෙල්ලනවා එළි වෙනකන් ඊට පස්සේ ඇහැරෙනවා දැන් දවස් 5ක් දකෝ දෙනවනේ නිදි නෑ එයත් නිදි නෑ අපිත් නිදි නෑ මේ ඒක පුතා ඕන නිදි නෑ මේ එයා දවල්ට නිදි රැට ඇහැරලා නයිට් ඩියුටිද කොහෙද බලා ගන්න බෝඩ් එක දිහා මාතෘකාව ෂය ගිනුම් තැබීම ඉතින් දැන් රෑ එක තාම 8යිනේ වෙලාව එයා ඇහැරෙන් 9:00ම පෙන්නන්න පොඩ්ඩක් ඉන්නෝක ඉතින් මේක ලියා ගන්නකො ලියන්න මාතෘකාව ෂය ගිනුම් තැබීම ඕකේ අර්ථය ලියන්න විවිධ උපකල්පන භාවිතා කරමින් ගණනය කරගන්නා වාර්ෂික ෂය පහත ආකාරයට ගිනුම් තැබිය හැක තරුවක් දාලා ලියන්න පළවෙනි තරුව දේපල පිරියත උපකරණ මිලට ගැනීම දිත්ව සටහන් ලියා ගන්න යටින් රූල් දෙකේ අදාළ වත්කම් ගිණුම හර මුදල් බැර අදාළ වත්කම් ගිණුම හර මුදල් බැර අදාළ වත්කම් ගිණුම හර මුදල් බැර දෙවෙනි තරුව වාර්ෂික ෂය ගිණුම් තැබීම
බයික් එකේ ඩිකී බලන්න මම. වාර්ෂික ෂය ගිණුම් තැබීම ලියා ගන්න ද්විත්ව සටහන. අදාළ ෂය ගිණුම හර අදාළ ෂය ගිණුම හර සමුච්චිත ෂය ගිණුම බැර. අදාළ ෂය ගිණුම හර සමුච්චිත ෂය ගිණුම බැර. සමුච්චිත ෂය ගිණුම බැර. ලියා ගන්න මම මේ කියන උදාහරණ අභ්‍යාසය. දෙදාස් දාහතේ 4යි 1 2017 4යි 1 මිලටගත් යන්ත්‍රයේ පිරිවැය 2017 4යි 1 මිලටගත් යන්ත්‍රයේ පිරිවැය ලක්ෂ 16කි. ලක්ෂ 16කි. කවුද? විනාඩියක් ඉඳලා ගන්න මේ මල්ලිගේ මගේ වාර. එහි සුන්බුන් වටිනාකම ලක්ෂ 2කි. එහි සුන්බුන් වටිනාකම ලක්ෂ 2කි. වාර්ෂිකව 10 බැගින් නෑ වාර්ෂිකව 10 බැගින් සරල මාර්ග ක්‍රමයට ෂය කළේ නම් 2021 3:31 අවසන් වර්ෂය දක්වා 3:31 අවසන් වර්ෂය දක්වා ලෙජර් ගිණුම් පෙන්වන්න බිනුසි ඇයි සද්දෙද ගෙදර සද්දෙද මොන නංගි නෑ අද මගේ යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා මේ එයාලගේ බබාලයි අපේ බබාලයි එකට වැටලා අච්චාරු වෙලා බබාලා කාගේද කියලා අඳුර ගන්නත් බෑ දැන් බලා ගන්න බෝඩ් එක දිහා මෙන්න මෙහෙමයි වෙන්නේ මේ දීපල පිරියත උපකරණ සම්බන්ධයෙන් ගිණුම් තියනකොට ප්‍රධාන වශයෙන් ගිණුම් කීපයක් ඕනි අට අවධානයෙන් ඉන්න වෙන වැඩ කරන්න එපා මාර අවධානයෙන් ඉන්න හොඳේ බෝඩ් එක තියා උවමනාවෙන් බලන්න මුලින්ම මම පැහැදිලිව අඳුන ගන්නවා මේ වත්කම ගත්ත දවස සහ අපේ ගිණුම් ටික ඉල්ලලා තියෙන අවසාන දවස දක්වා හොඳට බලන්න මේ යන්ත්‍රය මිලදී අරන් තියෙන්නේ 2017 4යි 1 2017 4යි 1 එහෙනම් මෙතනින් පටන් ගන්න 17 4යි 1 18 3යි 31ට අවුරුදු 1යි 19 3යි 31ට අවුරුදු 2යි 20 3යි 31ට අවුරුදු 3යි
21 3යි 31කට අවුරුදු 1 2 3 4 තේරුණාද? දැන් මම වර්ෂ කීයක ලෙජර් ගිණුම් පෙන්වන්න ඕනද මේ උදාහරණ? වර්ෂ 4ක. හරියට අඳුන ගන්න ඕනි ගත්ත දවස කවක්ද? අපේ පිළිතුර ඉල්ලන දවස කවක්ද? ඒ අතර වර්ෂ කීයක් තියෙනවද? අන්නේ වර්ෂ ටිකට අදාළව ලෙජර් ගිණුම් පෙන්වන්න ඕන. මොන්ටිසෝරියක් වගේ තමයි. දැන් මේකට අදාළ ලෙජර් ගිණුම් 3 යන්ත්‍ර ගිණුම රූල් 8ක් වෙන ලෙජර් ගිණුමක් ගහන්න අවු. ඉක්මනට නම් කරගන්න යන්ත්‍ර ගිණුම. යන්ත්‍ර ගිණුම ඔන්න බලන්න එහෙනම් මගේ මොන රන්නේ දෙවෙනි ගිණුම නම් කරගන්න. යන්ත්‍ර ෂය ගිණුම රෝල් 8ක් 10ක් ඕන. යන්ත්‍ර ෂය ගිණුම ඔන්න ඊට මෙතෙන් කුරුල්ල දෙන්නේ කා තුන්දෙන් තුන්වෙනි ලෙජර් ගිණුම නම් කරගන්න මේ විදිහම රූල් ප්‍රමාණයක්. යන්ත්‍ර සමුච්චිත ෂය ගිණුම. යන්ත්‍ර සමුච්චිත ෂය මේ ගිණුමට අපි ඉස්සර කිව්වා යන්ත්‍ර ෂය වෙන් කිරීම කියලා. ෂය වෙන් කිරීමේ කියන ගිණුමට දැන් අපේ අලුත් විෂය නිර්දේශය තියෙන්නේ සමුච්චිත ෂය කියන ගිණුමේ නම. පීකොක් කෙනෙක්ද? දැන් මම මේ ගිණුම් අඳුල්ලා දෙන්නම් අහගන්න. යන්ත්‍ර කියන්නේ මොන වර්ගයේ ගිණුමක්ද? වත්කම්. එහෙනම් මෙයා වත්කම් ගිණුමක්. යන්ත්‍ර ෂය දැන් මම ගත්තේ උදාහරණේ යන්ත්‍රනේ. ලී බඩු නම් ලී බඩු ෂය. ගොඩනැගිලි නම් ගොඩනැගිලි ෂය. පරිගණක නම් පරිගණක ෂය. ගන්න බෑ මොන ෂයද? ඉඩම්. ඉඩම් කියන එක ෂය වෙන්න පුළුවන්ද? කිසිසේත් බෑ. ඉඩම් ෂය කරන්න බැරි හේතුව මොකක්ද? ඵලදායී ජීව කාලය සීමාවක් නැහැ. ඒවා සදාකාලිකව තියෙනවා. කල්ප විනාශය දක්වා. යන්ත්‍ර ෂය ගිණුම. යන්ත්‍ර ෂය කියන්නේ මොනවා ගිණුමක්ද? වියදම්. very good. යන්ත්‍ර ෂය කියන්නේ වියදම් ගිණුමක්. යන්ත්‍ර කියන්නේ වත්කම්. යන්ත්‍ර ෂය කියන්නේ වියදම්. යන්ත්‍ර සමුච්චිත ෂය මොන වර්ගයේ ගිණුමක්ද? සමුච්චිත ෂය. යන්ත්‍ර සමුච්චිත ෂය. දන්න කෙනෙක් දාන්න. යන්ත්‍ර සමුච්චිත ෂය කියන්නේ මොනවා ගිණුමක්ද? බිනුෂි කියනවා වත්කම්. ලක්මාලි කියනවා වියදම්. රීඩ් එක මිස් වුණා. රයිට් බලා ගන්න. මෙන්න මෙහෙමයි වෙන්නේ. යන්ත්‍ර සමුච්චිත ෂය. මේ සමුච්චිත ෂය කියන්නේ අදාළ වත්කමේ ෂය වීම වල එකතුවනේ. පුතා ඔයාලට මතකද වත්කමේ ධාරණගේ ගන්නෙ කොහොමද? පිරිවැය ඍණ සමුච්චිත ෂය. එහෙනම් මං එන්නද? ධාරණගේ ගන්නේ වත්කමේ පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු කළා. අවුරුදු 3කට පස්සේ ධාරණගේ කියලා කියන්නේ. අවුරුදු 3කට පස්සේ ධාරණගේ කියන්නේ පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු කරාට පස්සේ. වත්කමේ පිරිවැය වත්කමේ පිරිවැය පුතා වත්කමේ පිරිවැය තියෙන්නේ මේ ගිණුම ඇතුළේ. මෙයා මොනවා ගිණුමක්ද? වත්කම. අන්නේ වත්කමේ පිරිවැයෙන් සමුච්චිත ෂය මොනා කරනවද අපි? අඩු කරනවා. එහෙනම්
වත්කමට එරෙහිව යන ගිණුමක් නේද මේක? තේරෙනවද මං කියන්නේ? පිරිවැයෙන් සමුච්චිතය අඩු කරනෝනේ අපි ධාරණය ගන්න. එහෙනම් වත්කමේ පිරිවැයට එරෙහිව යන ගිණුමක් තමයි මේ සමුච්චිත ෂය කියන්නේ. එහෙනම් වත්කමට එරෙහිව යන ගිණුමක් නම් සමුච්චිත ෂය. සමුච්චිත ෂය කියන්නේ මොන වර්ගයේ ගිණුමක්? මොන වර්ගයේද? සමුච්චිත ෂය. වත්කමට ප්‍රතිවිරුද්ධ ගිණුම් වලට කියන නම මොකක්ද? ආදායම් නම් ප්‍රතිවිරුද්ධ වියදම්. වත්කම් නම් ප්‍රතිවිරුද්ධ ගිණුම් මොකක්ද? වගකීම්. හැබැයි පුතා මේක වගකීම් කියන්න බෑ. මේකට කියන්නේ වත්කම් අඩුවීමේ ගිණුමක්. තේරුණාද? වත්කම් අඩුවීමේ ගිණුමක්. මෙයා වගකීමක් නෙමෙයි. වගකීම් කියන්නේ අපි ගෙවිය යුතු. සමුච්චිත ෂය කියන්නේ ගෙවිය යුතු එකක් නෙමෙයිනේ. වත්කමේ වටනකම අඩුවීමක්නේ. එහෙනම් මේක වත්කම් අඩුවීමේ ගිණුමක්. එහෙනම් මේකේ මූලය මොකද්ද? විභාගයට අවිල්ලා තියෙනවා සමුච්චිත ෂය. දැන්නේ තියෙන ෂය වෙන් කිරීම ගිණුමක් මොකද්ද කියලා අහලා තිබුණා. ඒතර ෂය වෙන් කිරීමේ ගිණුම කියන්නේ ප්‍රධාන වර්ගය මොකක්ද? වත්කම්. හැබැයි වත්කම් මොනවා වෙනවද? අඩුවීම. දැන් ඔයාලට පැහැදිලි. මේකේ එහෙනම් යන්ත්‍ර කියන්නේ වත්කම් වැඩිවීම හර අඩුවීම බැර. ෂය කියන්නේ වියදම් වැඩිවීම හර අඩුවීම බැර. වත්කම් මොක වීම ගිණුමක්ද මේ? අඩුවීම. එහෙනම් මෙයා ස්වේච්ඡාවෙන්ම මොන පැත්තටද යන්නේ? බැරට යන. වත්කම් අඩුවීම කියන්නේ බැර. එහෙනම් පුතා මේ ගිණුමේ බැලන්ස් එකක් තියෙනවා නම් තියෙන්න පුළුවන් මොන පැත්ත? බැර පැත්ත. තේරුණාද? මෙයාගේ බැලන්ස් එකක් තියෙනවා නම් තියෙන්න පුළුවන් මොන පැත්තද? වත්කම් හර පැත්ත. ඇයි එහෙනම් අරයාගේ බැර වෙන්නේ? එයා මොන ගිණුමක්ද? වත්කම් වුණාට එයා මොන ගිණුමක්ද? වත්කම් අඩුවීමේ ගිණුමක්. ඒක නිසා අනිවාර්යෙන් එයාගේ ශේෂය මොන පැත්තද? බැර පැත්ත. මේ මොන ගිණුමක්ද? වියදම්. වියදම් වැඩිවීම හර අඩුවීම බැර. වියදම් ගිණුමක ශේෂයක් තියෙනවා මොන පැත්තෙද තියෙන්නේ? වියදම් වැඩිවීම හර. එහෙනම් ශේෂයක් තියෙනවා මොන පැත්තද? හර පැත්ත. හැබැයි වියදම් ගිණුමක ශේෂයක් තියෙන්න පුළුවන්. කාලච්ඡේදයක් ආරම්භ කරනකොට ශේෂ තියෙන්න පුළුවන් ගිණුම් වර්ග කීයක් තියෙනවද? වත්කම්, වගකීම්, හිමිකම් මේ තුන විතරයි තියෙන්න පුළුවන්. ඇයි ආදායම් වියදම් ගිණුම් වල ශේෂ තියෙන්න බැරි අවුරුද්ද මුල? ඒ සියලුම ආදායම් වියදම් ගිණුම් ඊට පෙර වර්ෂයේදී පියවනව මොන ප්‍රකාශයද? ලාභ හෝ අලාභ ප්‍රකාශයට පියවලා අර ආදායම් වියදම් ගිණුම් ටික වහලා දාන්න. වහලා දාලා අර ලාභ හෝ අලාභ ප්‍රකාශය ඇතුලේ සුද්ධ ලාභය හොයනව නේද? එහෙනම් ආදායමයි වියදමයි අතර වෙනස එතන හටගෙන සුද්ධ ලාභය ගෙනිහින් එකතු කරනව මොන ගිණුමද? ප්‍රාග්ධන ගිණුම. එහෙනම් පුතා අනිවාර්යෙන් ආදායම් වියදම් ගිණුම් දෙකක ශේෂ තියෙන්න බෑ කාලච්ඡේදයේ ආරම්භයේ. ඒ දෙකේ ශේෂ කොහෙට ගිහිල්ලා ඉවරද? ලාභ හෝ අලාභ ප්‍රකාශයට ගිහිල්ලා ඉවරයි. තේරුණානේ? එහෙනම් හැම අවුරුද්දක් අවසානයේ මේ ගිණුම වහන්න ඕන. මේ ගිණුම ඉවර කරන්න. ඉවර කළා කොහෙට පියවන්න ඕනද මං කියන්නේ? ලාභ හෝ අලාභ ප්‍රකාශයට පියවන්න. මං එහෙනම් මේ අභ්‍යාසය හදාගෙන යනවා හොඳට බලා ගන්න. උවමනාවෙන් ඉන්න. මෙන්න මෙතනට යන්ත්‍රය මිලදී ගන්න. යන්ත්‍රය මිලදී ගන්නකොට මුදල් ගෙවලා යන්ත්‍ර ගන්නවා අපිට. පිරිවැය කීයක යන්ත්‍රයක්ද ගත්තේ බලන්න. 1600. 1600ක යන්ත්‍රයක් මිලට ගන්නකොට මුදල් ගෙවලා යන්ත්‍ර ගන්නවා. මුදල් ගෙවන හැම වෙලේම මුදල් මොනවා වෙනවද? අඩු වෙනවා. මුදල් අඩු වෙනවා කියන්නේ වත්කම් අඩුවීම. මුදල් ගිණුම බැර. එහෙනම් අපේ යන්ත්‍ර ගිණුම මොනවා වෙන්න ඕනද? හර වෙන්න. එහෙනම් මම මෙතන මුදල් කියලා 1600ක් ගන්න. දැන් ඔයාලා කියපු එක පේනවනේ. යන්ත්‍ර කියන්නේ මොනවා ගිණුමක්ද? වත්කම්. වත්කම් වැඩිවීම හර. යන්ත්‍ර වැඩි වුණා. එහෙනම් යන්ත්‍ර ගිණුම හර. මුදල් ගිණුම් බැර. සටහන දාගන්න ඉක්මනට ඔයාලා. යන්ත්‍ර ගිණුමේ හරට ගන්න මුදල් කියලා 1600ක්. right. දැන් බෝඩ් එක දිහා බලාගන්න. දැන් මිලදී ගැනීම ඉවරයි. දැන් හිමීට එන්න පළවෙනි අවුරුද්දේ අවසානයේ. මගදී මිලදී ගත්තෙත් නැහැ වික්කෙත් නැහැ. පළවෙනි අවුරුද්දේ අවසානට ඇවිල්ලා දැන් මොනා කළ යුතුද අපි? මේ අවුරුද්ද මොනා කරන්න ඕන? ෂය කරන්න ඕන. පිරිවැය 1600යි, සුන්බුන්නගේ 200යි,
1600 200 ගියාම 1400යි 100ට 10යි 1400 10 කියන්නේ 140යි. ඔය වාර්ෂික ෂයවල ද්විත්ව සටහන මොකක්ද? ඔයාලට දීලා ඇති. වාර්ෂික ෂයවල ද්විත්ව සටහන. ෂයගිණුම හර සමුච්චිත ෂය බැර. එහෙනම් ෂයගිණුම හර කරන්න 140ක් සමුච්චිත ෂය කියලා. සමුච්චිත ෂයගිණුම බැර වෙනවා යන්ත්‍ර ෂය කියලා. 140ක්. තේරුණාද හැමෝටම? දාන්න ද්විත්ව සටහන. පළවෙනි අවුරුද්ද ඉවරයි. ඔන්න මම පළවෙනි අවුරුද්ද ලෙජර් ගිණුම් ටික බැලන්ස් කරන බෝඩ් එක දිහා බලාගන්න. යන්ත්‍ර 1600යි. වත්කම් ගිණුමක් ශේෂ කරන්න ඕනේ. ශේෂය පහළගෙන ගිය 1600යි. ශේෂය ඊගේ 1600යි. බැලන්ස් කරගන්න ඉක්මනට. වේගෙන් හදන්න. දැන් මෙයා වියදම් ගිණුමක්. මං කිව්වා අවුරුද්ද අවසානයේ කොහෙට මාරු කරන්න ඕනද? පියවන්න ඕනේ කියලා කිව්වා. ලාභ වල ප්‍රකාශ. එහෙනම් මේ 140 වහලා දානවා ලාලා කියලා. එයා බැලන්ස් වෙන්නේ නැහැ. ලාභ වල ප්‍රකාශයට මාරු කරනවා. එයාගෙන් මෙතනින් ශේෂයක් ඊගේ කියලා එන්න බෑ කොහොමවත්. ඒක හරි. ඊළඟ මෙන්න වත්කම් ගිණුමක්. වත්කම් ගිණුම් ශේෂ කරන්න ඕනේ. 140යි 140යි ශේෂය පහළටගෙන ගියා 140යි බැරපැත්තීගේ 140යි. ඔන්න බැලන්ස් එකක් ගත්තා. හරිනේ හැමෝම? දැන් බලන්න ඔයාලා මගේ මෙන්න මේ කොටු ටික මෙයා ඉවර කරා නේද? පළවෙනි අවුරුද්ද ඉවරයි. මං එනවා දෙවෙනි අවුරුද්දට. හොඳට බලන්න මේ ගානේ කොහෙවත් දෙවෙනි අවුරුද්දේ මිලදී ගැනීමක් හෝ විකිණීමක් නැහැ. අවුරුද්දේ අවසානට ආවා. දෙවෙනි අවුරුද්දේ අවසානයේත් මොනා කළ යුතුද? ෂය කළ යුතුයි. දැන් මේ අවුරුද්ද ෂය කරන්න. මේ අවුරුද්ද ෂය කරනවා ගණන් හදන්න යන්න ඕනේ. කීයද ෂය වී? 140මයි. පුතා මේ යන්ත්‍ර 1600 වෙනස් වෙනවද නැද්ද? යන්ත්‍ර ගිණුම වැඩි වෙනවද අඩු වෙනවද කියලා මං අහන්නේ. මේ අවුරුද්ද. මිලදී ගත්තද වික්කද? මිලදී ගත්තොත් වික්කොත් තමයි අඩු වැඩි වෙන්නේ. ෂය වුණාට මෙයා වෙනස් වෙන්නේ කවුද වෙනස් වෙන්නේ? සමුච්චිත ෂය. කවදාරි ඕකෙන් ඕක අඩු කරලා වෙනම උත්තරයන්නේ පෙන්නන්නේ. එහෙනම් මේ 1600 ඒ විදියමයි දෙවෙනි අවුරුද්ද ශේෂය පහළගෙන ගියා 1600යි ඊගේ 1600. දැක්කද? යන්ත්‍ර ගිණුම ඒ ගානමයි බැලන්ස් කරගන්න. දැන් මේ අවුරුද්ද ෂය කරන්න හදන්න. දෙවෙනි අවුරුද්ද 140යි. ආයෙත් සමුච්චිත ෂය කියලා මෙතන 140 හර වෙලා සමුච්චිත ෂය ගිණුම් බැර වෙනවා යන්ත්‍ර ෂය කියලා 140යි. 140යි. හදාගන්න. හා 140යි. හැමෝටම පැහැදිලිනේ? තව ඉස්සරහට යන්න හදන්න. දෙවෙනි අවුරුද්දේ අවසානයේ මොනා කරන්නද හදන්නේ?
මෙයා මාරු කරන්න කොහෙටද ලාලාව ලාභෝ වල ප්‍රකාශයට මාරු කරන්න දැන් මේ වත්කම් ගිණුම් බැලන්ස් කරන්න මෙයා එයා ශේෂ කරන්න එපා වැඩි පැත්ත බැර පැත්ත 280යි අනිත් පැත්තට ගේනවා 280යි ශේෂය පහළගෙන ගියා 280යි බැර පැත්ත ඊගේ 280යි හරිනේ හැමෝම සචිනි තේරුන්නේ නැහැ කියන්නේ මේ ඔක්කොම මුලින් ඉඳන් තේරුන්නේ නැද්ද මෙච්චර හදපු එකක්වත් තේරුන්නේ නැද්ද නැත්තම් මේ දෙවෙනි අවුරුද්දේ ගත්ත කැලේ විතරද හරි ඔක්කොම තේරුන්නේ නැහැ කියලා කියන්නේ මේ ගාන මුලින් ඉඳන්ම ආයි හදන්න වෙහෙනවා තව තේරුන්නේ නැහැ කියලා හිතන ඉක්මන් නම් ටික දාන්න හැත්තහයි තේරිච්ච එක ළමෙක් කර ඉන්නවනම් නමක් දාපන්කෝ හිත හදාගන්න මේ උන් ගංජා ගහලා වාඩි වෙනවද මන්ත පන්තියට මම මේ ගාන ඉවරම කරන්නම් හොඳ ඉවර කරලා ආය අලුත් ගානක් කියා දෙන්න මුලින් ඉඳන් කොහොමද මම මේ වීඩියෝ එක දානවා එතකොට ඔයාලා මේ ආයෙත් මේක හදපු විදිය බලන්න කොහොමදත් මම අලුතෙන් ගානක් අරගෙන ආපහු මුලින් ඉඳන් කියා දෙන්න මේ සිස්ටම් එක එකයිනේ ඔන්න දැන් දෙවෙනි අවුරුද්දත් ඉවරයි දෙවෙනි අවුරුද්දත් ගිණුම් තිබ්බා දැන් තුන්වෙනි අවුරුද්දත් ඔහොම ගමන් කරන ඉස්සරහට මිලදී ගැනීමක්වත් පිකිනීමක්වත් නැහැ එහෙනම් පුතා මේ 1600 වෙනස් වෙන්නේ නැනේ ඒ විදියමයි 1600 මේ පැත්තට යනවා ශේෂය පහළගෙන ගියා 1600 හරිනේ හර පැත්ත ඊගේ 1600 ඒක හරි දැන් අපි දැන් කීවෙනි අවුරුද්දද මේ ෂය කරන්න හදන්නේ තුන්වෙනි අවුරුද්දනේ තුන්වෙනි අවුරුද්දේ අවසානයේ ෂය කරනවා ඒත් ෂය වීම කීයද 140යි ෂය වල ද්විත්ව සටහන මොකද්ද ෂය ගිණුම හර සමුච්චිත ෂය බැර ෂය ගිණුම හර කරන්නේ 140ක් සමුච්චිත ෂය කිය සමුච්චිත ෂය ගිණුම බැර වෙනවා යන්ත්‍ර ෂය කියලා 140යි දාගන්න තේරුම් නැතේ දාගන්න මම ඊළඟ ගාන හදනෝනේ දැන් මේවා බැලන්ස් කරා මෙයා මාරු කරන් ලාභ වල ප්‍රකාශයට 140යි
ලාභ වල ප්‍රකාශයට මාරු කරනවා 140. දැන් මෙයා බැලන්ස් කරන්න. 0.12 එකක් අතර 3යි 4යි. ශේෂේ පාගේ 420යි. දැන් මං 4 වෙනි අවුරුද්ද හැදුවත් ওই විදියටමයි යන්නේ හොඳේ. මෙතනට 140ක් එනවා අර පැත්ත බැර වෙනවා 140ක්. තේරුණාද? යන්ත්‍ර ගිණුමේ වෙනසක් වෙන්නේ නැහැ. මම වෙන උදාහරණයක් අරගෙන පැහැදිලි කරන්නම් දැන් තේරුන්නේ නැහැ කියපු අයටත් එක්කම මේ ගාන මෙතනින් තව අවුරුද්දක් ඔයාලට කරගෙන යන්න පුළුවන්. ඊළඟ ගාන බලාගෙන මේකත් ලියාගනින්න. නෑ ලියන්න ඕනේ නැහැ මං හදන්නම්. බෝඩ් එක දිහා බලාගන්න. මේ බලන්න පිරිව 1300යි පිරිව 1300යි සුන්බුන්නගේ බිඳුවයි සුන්බුන්නගේ බිඳුවයි ෂය ප්‍රතිශතය 100%යි කියලා හිතන්න. සුන්බුන්නගේ දීලා නැහැ. සුන්බුන්නගේ දීලා නැත්නම් අපි හිතන්නේ කීයයි කියලාද? බිඳුවයිනේ. රයිට්. මෙන්න බලා ගන්න. අපි හිතමු රත කියලා. දැන් ඔයාලම කියන්න මේ જાතිය ගානක් හදනකොට අවශ්‍ය ලෙජර් ගිණුම් තුන මොනවද? රත ගිණුම, රත ෂය ගිණුම, රත සමුච්චිත ෂය ගිණුම. රත ගිණුම, රත ෂය ගිණුම, රත සමුච්චිත ෂය ගිණුම. දැන් මේකට මම ලෙජර් ගිණුම් තුනක් රූල් කරගන්නවා බලා ගන්න. මෙයා රත. ඊට පස්සේ මෙන්න රත ෂය. රත ෂය. මෙයා මම ගන්නවා රත සමුච්චිත ෂය. පැහැදිලිද? right. දැන් මම මේ තුන තියාගෙන යම් දවසක ගත්තා කියලා හිතාගෙන හදා යනවා. මට කියන්න පුතා යන්ත්‍ර රතේනේ රතයක් මිලට ගන්නකොට දිත්ව සටහන මොකද්ද? මුදල් බැර වෙලා රත ගිණුම හර වෙනවා. සචිනි පැහැදිලිද? මං එක සටහනෙන් සටහන අහන්නම් තේරුණාද? හරිද? අවුලක් නැද්ද? රතයක් මිලදී ගන්නකොට පුතා මුදල් ගෙව නිසා මුදල් බැර රත ගිණුම හර. තේරුණානේ මේක? එහෙනම් මම රත ගිණුම හරව කරනවා මුදල් කියලා 1300යි. මේ මම කරේ ෂය කරපු එකද රතේ මිලදී ගත්ත එකද? මේ කරේ රත මිලදී ගත්තද ෂය කරාද? මොකද්ද මං ඔය කරේ? මිලදී ගත්තද ෂය කරාද? හරි මිලදී ගත්ත. දැන් ඔන්න මිලදී අරගෙන ක්‍රමයෙන් ඉස්සරහට යනවා. පළවෙනි අවුරුද්ද ඉවරයි. ළමයි පළවෙනි අවුරුද්ද ඉවරයි. දැන් මම මොනා කළ යුතුද ළමයි? ෂය කළ යුතුයි. පළවෙනි අවුරුද්දේ අවසාන ෂය කරන්න. පිරිව 1300යි සුන්බුන්නගේ බිඳුවයිනේ පුතා. එහෙනම් 1300 ඍණ බිඳුව. 1300ට 105ක් බලන්න. මේ වෙලාවේ 105යි. 1300ට 105යි කියන්නේ 65යි. තේරුණාද? දැන් ඔන්න හොඳට බලාගෙන ඉන්න. ඔය 65 මේ අවුරුද්ද ෂය කරපු 65 ෂය ගිණුම හර කරලා සමුච්චිත ෂය ගිණුම බැර කරා. එහෙනම් ෂය හර 65යි සමුච්චිත ෂය බැර 65. ගිණුමේ නම් ලියන්න විරුද්ධ ගිණුම. මෙතනට ලියන්න එහෙනම් මම රත සමුච්චිත ෂය. මෙතනට ලියන්න මොන ගිණුමේ නම? රත ෂය. තේරුණාද? සචිනි දැන් ෂේප්ද හරිද? තේරුන්නේ නැහැ කියපු කට්ටිය හරිද බලන්න. අවුලක් නැද්ද බලන්න. හරිද? අවුලක් නැද්ද? පැහැදිලිද?
right. දැන් මම මෙයාලව බැලන්ස් කරනවා. කොහොමද බැලන්ස් කරන්නේ? මෙන්න බලන්න. මේ වත්කම් ගිණුමක් ශේෂ කරන්න ඕනේ. 1300යි 1300යි ශේෂය පහළට ගෙන ගියා 1300යි. මේ තියෙන්නේ දීපල පිරියත් උපකරණ නෙමෙයි මේ. මේ තියෙන්නේ සරල ගිණුමක් බැලන්ස් කරපෙක. එහෙනම් හර පැත්ත ඊගේ 1300යි. හරිනේ මොම? ෂය කියන්නේ මොනා ගිණුමක්ද? වියදම් ගිණුමක් ශේෂ කරනවද ලාභ වල ප්‍රකාශයට මාරු කරනවද? ලාභ වල ප්‍රකාශයට මාරු කරනවා. එහෙනම් මේ 65 මාරු කරන්න ලාලා කියලා 65. පැහැදිලිද? ඒකත් හරි. ඔය දෙක හදාගන්න ඉස්සල්ලා. අයියෝ විකට් එකක් දිනවා. කොහොමද සද්දේ? ලොයි නෑ. ඉවරයි. දැන් මෙයා බැලන්ස් කරනවා. වැඩි පැත්ත බැර පැත්ත 65යි. අනිත් පැත්තට ගෙනාව 65යි. ශේෂය පහළට ගෙන ගියා 65යි. බැර පැත්ත ඊගේ 65යි. මේක හරිනේ තේරුණාද? අවුලක් නැහැනේ. ඉන්න බබා චුට්ටකින් පෙන්නන්න පොඩ්ඩක් ඉන්න. දැන් පෙන්න. එතකොට පෙන්නේ මහ බබාලේ බා. දැන් හරිද මේ ටික? හරිනේ. මම යනවා දෙවෙනි අවුරුද්දට. දැන් දෙවෙනි අවුරුද්ද ක්‍රමයෙන් ඉදිරියට යනවා. ගත්තෙත් නෑ වික්කෙත් නෑ. පුතා මිලදී ගැනීමක්වත් විකිණීමක්වත් නැත්තම් මොන ගිණුමට සටහනක් යන්නේ නැද්ද? මේ රත ගිණුමට සටහනක් යන්න බෑ. ගත්තොත් මෙයා වැඩි වෙන්න ඕනේ, වික්කොත් මෙයා අඩු වෙන්න ඕනේ. ගත්තෙත් නෑ වික්කෙත් නෑ මෙයාට මොනවද සටහන් වෙන්න බෑ. නමුත් අවුරුද්දේ අවසානයේ මොනා කළ යුතුද? ෂය කළ යුතුයි. අවුරුද්දේ අවසානයේ ෂය කරන්න. මේ අවුරුද්දෙත් 65යි නේද එන්නේ? ද්විත්ව සටහන මොකක්ද ළමයි? ෂය ගිණුම හර සමුච්චිත ෂය ගිණුම පෙර. අපි දාමු. රත් ෂය ගිණුම හර කරන්න 65ක් සමුච්චිත ෂය කියලා. සමුච්චිත ෂය ගිණුම බැර වෙනවා රත් ෂය කියලා 65. හරිද? සචිනි පැහැදිලිද කියන්නේ ඉක්මනට? ඔයාලා ගාන ලකුවට ලියා ගන්න ඕනේ අර ටික විතරක් ලියන්න. පිරිවැය 1300යි, සුන්බුණගේ බිඳුවයි, ෂය ප්‍රතිශතය 105යි කියන එක. හරි සචිනි අවුලක් නැහැ නේ. එල මේක තව ඉස්සරහට යන්න. දැන් මම මෙයා බැලන්ස් කරනවා. වැඩි පැත්ත හර පැත්ත 1300යි අනිත් පැත්තට ගේනවා 1300යි.
ශේෂය පහළට ගෙන ගියා 1300යි. හර පැත්තේ 1300යි. මේ සරල ලෙජර් ගිණුමක් තුලනය කරන විදිය. දැන් මෙයා වියදම් ගිණුමක් නිසා කොහෙට මාරු කරන්න ඕනද? ලාභ වල ප්‍රකාශයට මාරු කරනවා. එහෙනම් ලාලා කියලා ගන්නවා 65ක්. ලාලා කියලා 65ක් ගන්නවා ලාභ වල ප්‍රකාශයට මාරු වෙනවා. දැන් මම සමුච්චිත ෂය ගිණුම් බැලන්ස් කරනවා. සමුච්චිත ෂය ගිණුම් බැලන්ස් කරනකොට වැඩි පැත්ත බැර පැත්ත 130යි. අනිත් පැත්තට ගෙනවා 130යි. ශේෂය පහළට ගෙන ගියා 130යි. බැර පැත්ත ඊගේ 130යි. තේරුණාද හැමෝටම? Let's go. apa jadi kia nanti? apa jadi? Mama. Jadi ni? Aku sih. මම යනවා තව අවුරුද්දක් මේ වැඩේ කරන්න. මේ තුන්වෙනි අවුරුද්ද. ක්‍රමයෙන් ඉස්සරහට යනවා. ගත්තේ නෑ වික්කේ නෑ. ගත්තේ නෑ වික්කේ නැත්තම් මොන ගිණුමට යන්න බෑද? රත ගිණුමට යන්න බෑ. එහෙනම් පුතා එයා ඒ 1300ම තමයි. අවුරුද්දේ අවසානයේ මොනා කරන්නද? ෂය කරන්න. මේ අවුරුද්දේ ෂයත් 65යි. ද්විත්ව සටහන මොකක්ද? ෂය ගිණුම හර සමුච්චිත ෂය ගිණුම බෑ. එහෙනම් ෂය ගිණුම හර කරනවා 65ක්. රත සමුච්චිත ෂය කියලා. සමුච්චිත ෂය ගිණුම් බැර වෙනවා. රත ෂය කියලා 65ක්. තේරුණාද? දැන් හදා ගන්න කොයිද? Ayo bangun aja Basket. දැන් හරිද පේනවද? මේ අංක දෙක හරිද දැක්කද? බලවද? මයි ස්ක්‍රීන් එක ෂෙයා කරපු ගාවේ නැද්ද? හරි විනාඩියක් ඉන්න.
හරිනේ මේ ඉන්නේ නීති මම පෙන්නන්නම් හෙට අනිත් ඊළඟ දවස් පෙන්නන්න නීති හොඳටම ගන්න බෑ හරි දැන් මෙයා මාරු කරනවා ලාලා වලට 65යි ඊට පස්සේ මෙයා බැලන්ස් කරොත් එහෙම 195ක් වෙනවා 195යි ශේෂය 5ට ගෙන ගියා 195යි මෙන්න මේ විදිහට බැලන්ස් කරගන්න එකපාරට හම්බුනේ අවුරුදු 3ක ළමෙක් ඔව් ඒක තමයි පෙන්නුවේ දැන් ක්‍රෙඩිට් තනගෙන ආවේ මෙන්න මේව හදපියව පෙන්නන්නම් දැකලා හදිස්සි වෙන්න එපා එච්චරයි කියන්නේ හරිනේ අපි එන ඊළඟ දවස් හම්බෙමු ඔයාලා හැමෝටම සුබ දවසක් සුබ රාත්‍රියක් අයබෝ